සඳහා ආරාධනා කිරීම. කුරුසිය පාමුල වැඩ සිටි ජේසු අම්මා නිතරම දුබල අපගේ එකම ශක්තිය බව අත්දැකීමින් මේ පින්බැර උදෑසන තරාල සංඝය හා එක් වී සිටින සදහැවත් ඔබ සැම දෙනා පිළිගන්නේ හදපිරි සොම්නසින්. එකම ජනතාවක් ලෙස එක් සිත්ව එක් රොක් වී සිටින මංගල අසිරිය සැමරීමට සූදානම් වන මේ මොහොතේ අප සැම ශ්‍රී ලාංකික හෙළසිරිත් විරිත් ගරු කරමින් චිරාගත සම්ප්‍රදායන කූලව 2014 වාර්ෂික මහා මංගල්‍ය දිව්‍ය යාගයේ ආරම්භය සඳහන් කරමින් මංගල පහන් දැල්වීමට සැරසෙමු. පහන් දැල්වෙද්දී
අඳුර දුරු වී ආලෝකයේ පතිත වන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ශුද්ධාත්මාලෝකය දුබල අප සැමගේ ජීවිතවලට ප්‍රබල ශක්තියක් වේවායි ඊට සිතින් අපි ප්‍රාර්ථනා කරමු. අද අපගේ මංගල දිව්‍යයාගේ ප්‍රධාන පියතුමා වශයෙන් තරාල කිතුණු සංඝයාත් සමග එක්වන තම පූජක දිවියේ වසර 25ක රිදී ජුබිලිය සැමරු අම්පිටිය ජාතික දෙව්සත්තලේ දේව ධර්ම පීඨයේ වර්තමාන පීඨාධිපති ගරු එක්ස්පෙඩිටර්ස් ජයකොඩි පියතුමාටත් මීසම් වාසී අප සැමගේ මීසම් ඉන්දේරාණන් වන ගරු සුමිත් රෝෂන් රුද්‍රිගු පියතුමාටත් තරාල යහපත් ඉන්දේරාගේ පැවිදි ආරාමේ ප්‍රධාන මවතිමිය වන පීටර් ක්ලෙවර් පැවිදි සොයුරියටත් තරාල ශ්‍රීකෘෂ්ණ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ෆොන්සේකා මහත්මියටත් තරාල ශ්‍රීකෘෂ්ණ දේවස්ථානයේ මීසම් ධර්ම සේවා සභාවේ ලේකම් ජයසේකර මහතාටත් පූගඩ බැහැදකීමේ අප ස්වාමිදුවගේ දේවස්ථානයේ මීසම් ධර්ම සේවා සභාවේ ලේකම් ජනකාන්ත මහතාටත් කිඹුලිලවත්ත ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නියෝජනය කරමින් මංජුල මහතාටත් තිත්තපත්‍ර ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නියෝජනය කරමින් ජසින්තා පෙරේරා මහත්මියටත් විශේෂයෙන්ම මෙම වසරේ අපගේ මීසමේ ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබාගත් දරු දැරියන් සියලු දෙනා නියෝජනය කරමින් දුවෙකුටත් පුතෙකුටත් අපගේ සමස්ත මීසම් සංඝයම නියෝජනය කරමින් පියෙකුටත් මවකටත් ගෞරව ආදරයෙන් ආරාධනා කර සිටිනවා. ඔබගේ සුරතින් මංගල පහන් දැල්වීමට පුදුසුන අභියසට පැමිණෙන ලෙස
පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන්න් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවන දානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. කුරුසියේ පාමුල වැඩ සිටි මරියනි අපටද ශක්තිය වනු මැනවි. අද සාමාන්‍ය සමයේ 24 වෙනි ඉරුදින මෙන්ම ශාන්ත සභා මාතාව ශ්‍රී කුරුසියේ ජයග්‍රහණයේ මංගල උත්සවය උත්සවාකාරයෙන් සමරන නියමිත දිනයයි. එදිනම අපගේ ග්‍රාමයේද ශ්‍රී කුරුසියේ 112 වැනි වාර්ෂික මංගල්‍ය පැවැත්වීමට ලැබීම අපට මහත් වාග්යකි. කුරුසියේ යනු කිතුණු අපට විජයග්‍රහණයේ සංකේතයයි. සුද්ධෝත්‍රිත්වයේ දෙවෙනි තැනන් වහන්සේ දේව්‍යානන් වහන්සේගේ අභිමතය පරිදි දේවත්වයට හිමි බලය තේජස හිස්කර මිනිස් ස්වභාවයක් ගැනීමට තරම් පහත් වූසේක. මිනිසාගේ පාපයට විමුක්තිය අත්පත් කිරීම සඳහා කුරුසියේ ජීවිතය පූජා කළසේක. මෙම උතුම් වූ ගැලවීමේ ක්‍රියාවලිය පුරාවටම අප සමිදානන් වහන්සේ සමග නිතරම සෙනෙල්ලක් මෙන් ජේසු අම්මා ප්‍රබල චරිතයක් වූ බවට ශුද්ධෝ ලියවිල්ල අපට සාක්ෂි දරයි. එම කුරුසියේ පාමුල වැඩ සිටි දේව අම්මා නිරන්තරයෙන් දුබල අපගේද එකම ශක්තිය කරගන්නට දෙමිදු වරම් පතමු. ඒ ශුද්ධෝ කුරුසේ මහා බල මහිමේ සෑම විටම මෙම මරිය වසල තුල දුබල අපගේ ජීවිතවලට විශේෂයෙන් දේව අම්මා එකම ශක්තිය කර ගනිමින් වසර 150කට වැඩි කාල පරාසයකට උරුමකම් කියන අපගේ ඇදහිල්ල සවිමත් කර ගැනීමට වරම් පතා මේ උතුම් වූ මංගල දිව්‍ය යාගයට බැතිසිතින් යුතුව අපි සහභාගී වෙමු. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ වාර්ෂික මංගල දිව්‍ය පූජාව ස්වාමින් වහන්සේට පිරිසිදුව පුදන්නට උන්වහන්සේ ඉදිරියේ අපගේ සහෝදර සහෝදරයන් ඉදිරියේ ඔබත් මමත් කළ සියලු වැරදි අතපසු වීම අපගේ නොසුදුසු ස්වභාවය බැහැපත්ව පිළිගනිමු. කුරුසිය අපගේ ජීවිතේ සෙවණැල්ලසේ කුරුසිය අපගේ ක්‍රිස්තියානි ජීවිතයෙන් වෙන් කරන්නට බැරි බව අදහ ගන්නට ශක්තිය ඉල්ලලා මේ දීව යාගය තුල අපි යාඥා කරමු. දැන් සුළු මොහොතක් නිශ්ශබ්දව අපගේ පාපී බව ස්වාමීන් වහන්සේ ඉදිරියේ පිළි අරගෙන අපගේ පව් වලට සමා වෙල්ලමින් මොහොතක් නිශ්ශබ්දව යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරණියවටද මා කවල පව් කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් පව් කෙරෙමි. හිමාලයේ වරදින්ය මාගේ වරදින්ය මාගේ
දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප සැම පමුණුවන සේක්වා. Amen.
අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී වහන්සේ මිනිස් අප ගලවා ගැනීම සඳහා වහන්සේක පුත්‍රයාණන් කුරුසේ දණ්ඩනයට වෙන් කළ සේක් වේද. මෙලොවේදී සුද්ධ කුරුසා බිරහසා දහන අපට පරලොවේදී ගැලවීමේ ඵල විපාක ලබා ගැනීමට මඟ සලස්වා වදාළ මැනව. මේකීදී වහා ශුද්ධාත්මයාණන් සමග එකම දෙවියන්ව සදහට වැජබෙන්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අප සියලුම දෙනාට ලැබේවා. සර්පයෙක් යමකු දෂ්ට කළේද ඒ තැනැත්තා ලෝකඩ සර්පයෙක් දෙස බැලූ විට ඔහු සුවපත් විය. ඔහු හෝර්නම් කඳුකරයේ නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදෝම් නම් දේශය වට කර ගියහ. මෙසේ යන විට සෙනග බොහෝසේ අධෛර්යයට පත් වූහ. සෙනග දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කතා කරමින් මේ පාලු කරේ ඈත් මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන්ද අපට කන්නත් නැත බොන්නත් නැත අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැයි පැවසූහ. එවිට සමිදානන් වහන්සේ සෙනග මැදට විසකුරු සර්පෙක් එව් විට ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඊශ්‍රායෙල් සෙනග අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනග මෝසෙස් වෙත පැමිණ අපි සමිදානන් වහන්සේටත් ඔබටත් විරුද්ධව කතා කෙරෙමින් පව් කෙලිමු. මේ සර්පයෙකු අප මැදින් ඉවත් කරන ලෙස උන්වහන්සේට යාඥා කරන්නයි ඉල්ලූහ. මෝසෙස්ද සෙනග උදෙසා යාඥා කළේය. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ලෝකඩ සර්පයෙකු සාදා පිටක් පිට තබන්න දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද ඔහු ඒ දෙස බැලුවහොත් සුවවනු ඇතැයි වදාළසේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබීය. සර්පයෙකු යම් දෂ්ට කළද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය. දේවාක්‍යසේය. ප්‍රේවා පිළිතුර සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා
අමතක නොකරන්න පවසන පදන් වලට සවන් දුන මැනව උපමාවක් මකින් මම කතා කරන්නේ හේමි පුරාතනයේ අවිරහස් භව සංහේමි මනස්ථාපවි දෙවිදානන් සොයාගී ඔවුන්ගේ පර්වතය දෙවිදානන් බව ඔහු සිහිපත් කළෝය ඔවුන්ගේ මිදුම්කරු උත්තම දෙවිදානන් බව ඔහු සිහි කළෝය සුද්ධ උපාලුතුමන් විසින් පිළිපුවරණට ලියන ලද හසුරින් කොටසකි. දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනකට නන්වා වදාළසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවක් යයි නොසිතා එය ඉවතලා සේවකවගේ ස්වරූපයක්ගෙන අපහා සමාන මිනිස් කෙනෙක් වූසේක. මනුෂ්‍යකාරයෙන් සිටමින් උන්වහන්සේ මරණය එනම් කුරුසේ මරණය දක්වා පහත් වී කීකර වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනකට නන්වා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. එසේ කලේ ස්වර්ගෙහිද පොළොවේහිද
පාතාල ලෝකයේද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත්ය. ජේසු ක්‍රිස්තුන් වහන්සේ ස්වාමින් වහන්සේයයි දෙවියන්න් වහන්සේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය. දේව වාක්‍ය එසේය. නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. සුවිශේෂක ජුවම්තුමා විසින් ලියන ලද දේව වාක්‍ය මෙසේය. ස්වර්ගයෙන් බැසවදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැන්ගේය. පාලුකරේදී මෝසෙස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ද උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දිනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් සෝගිය ඒකදරිත පුත්‍රයා නම් වූද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේගේ සෝගිය පුත්‍රයාණන් මෙලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකයා කලවනු ලබන පිණිසය. සුද්ධ වූ සුවිශේෂ වාක්‍ය මෙසේය. ක්‍රිස්තුමන් තුල මා ප්‍රියාදර සදහැවතුනි, පළමුව මේ සම්මාර පීතුමා ඇතුළු ඔබ සෑම සියලු දෙනාටම සුදු කුරුසේ ආශිර්වාදය ලැබෙන, සුදු කුරුසේ සවිය ශක්තිය හා පන්නරය ලැබෙන, දේවාශිර්වාද බහුලව ගලා එන්නා වූ මංගල්‍යයක් එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ප්‍රියාදර සදහැවතුනි, අද මේ උදෑසන ඔබත් සමග කරුණු දෙකක් ගැන භාවනා කරන්නට මම කල්පනා කරනවා. පළමුවෙන්ම
අද දීව පූජාවේ ධන වන්දනාවට નિયમિત සුද්ධෝ කියවීම තුලින් අපට ඉදිරිපත් කරන සුද්ධෝ කුරුසේ ජීවිත යථාර්ථය ජීවිත ගමන ගැන සුද්ධෝ කුරුසේ ජයග්‍රාහී බලය ගැන භාවනා කරන්නට අපි උත්සාහ කරමු. අද සුපුවත ඊටාම පැහැදිලිව අපට මේ බව මතක් කරනවා. දෙවන කරුණ වන්නේ ඔබ මේ මංගල්‍යය සඳහා තෝරාගෙන තිබෙන තේමාව කුරුසේ පාමුල වැඩ සිටි මරියනි අපට ශක්තියක් වුවමැනව. මරිය මාතාවන් කල්වාරි කුරුසේ පාමුල වැඩ සිටිමින් ඇගේ ජීවිත අභියෝගය තුලින් අපට තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. කුරුසය හා සම්බන්ධව අපේ ජීවිතය ක්‍රිස්තියානි ජීවිතය කොහොමද අපි ගත කළ යුත්තේ කියලා. එම නිසා මරිය මාතාවන් සහ සුද්ධෝ කුරුසේ ගමන ගැනත් අපි භාවනා කරන්නට උත්සාහ කරනවා. එම නිසා ඊට බලවත් ලෙස ඔබට ආරාධනා කරනවා මේ කරුණු දෙක ගැන භාවනා කරන්නට උත්සාහ කරන්නට කියලා. ප්‍රියාදර සදහැවතුනි, අද පළමුවන කියවීම පුරාණ ගීසුමේ ගණන් කතාවෙන් තෝරාගෙන තිබෙන්නේ. අපි දකිනවා ගණන් කතාවේ දෙවියන් වහන්සේගේ ජනතාව ජීව ජනතා පුරාණය තුල ඒ අය මිසරේ වහල් බවින් මිදිලා පාලුකරේ ගමන් ගන්නා විට ඒ අයට ඒ දුෂ්කර ජීවිතය වටහා ගන්නට බැරි වෙලා දෙවියන් වහන්සේට මැසිවිලි නගන්නට පටන් ගන්නවා. ඔවුන් කියනවා මේ පාලුකරේ ජීවිතයට වඩා මිසරයේ අපි ගත කරපු වහල් ජීවිතේ වඩාත් හොඳයි. මේ පාලුකරේ අපට ලැබෙන ආහාර ඊටම තිත්තයි. අපට ලැබෙන්නේ සිල්වර ආහාර. අප කුසගින්නේ ඉන්නේ. එම නිසා දෙවියන් වහන්සේට ඔවුන් මැසිවිලි නගනවා. දෙවියන් වහන්සේට චෝදනා කරනවා. මෝසස්ට විරුද්ධව ඔවුන් කතා බහ කරනවා. දෙවියන් වහන්සේගේ කෝපය ඔවුන් මත පතිත වෙනවා. විසගෝර සර්පයන් දෙවියන් වහන්සේ වෙනවා. ඔවුන් දෂ්ට කරපු ජනතාව මිය දෙනවා, මැරෙන්නට පටන් ගන්නවා. ජනතාවට තේරුම් යනවා ඒ අය කළා වරද. එම නිසා නැවතත් මෝසෙස් ගාවට ගිහිල්ලා කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නට කියලා, යාඥා කරන්නට කියලා. දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔවුන්ට ලබා දෙන්නට කියලා. මෝසෙස් ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙනවා. දෙවියන් වහන්සේ මෝසෙස්ට අනක් දෙනවා. ඔබ ගොස් ලෝකඩ වලින් සර්පෙක් හදලා ඒක රිටක් මත ඔසවන්න. මේ ලෝකඩ සර්පයා දෙස බලන අර දෂ්ට කරපු මිනිස්සු මේ ලෝකඩ සර්පයා දෙස බැලුවොත් ඒ හැම කෙනෙක්ම සුව වෙනවා. ඔවුන් මැරෙන්නේ නැහැ. ඒ වගේම සිදු වෙනවා. ප්‍රියාදර සදහැවතුනි, මේ හා සමානවම සුද්ධෝ සුවිශේෂය ඊට පැහැදිලි සුපුවතක් අප ඉදිරියේ තබනවා. පළමු කියවීම සුවිශේෂ අතර සම්බන්ධතාවය ඊටාම ගැඹුරුයි. සුද්ධෝ ජෝම්තුමා ප්‍රකාශ කරනවා පාලුකරේදී ලෝකඩ සර්පයාව ඔසවනු ලැබුවේ යම්සේද මනුෂ්‍ය පුත්‍රයාණන්වත් ඔසවනු ලබනවා. එසේ ඔසවනු ලබන්නේ උන්වහන්සේ අදහා ගන්න සෑම සියලු දෙනාටම ජීවනය ලැබෙන පිණිසය. ප්‍රියාදර සදහැවතුනි, අද සුදු වාක්‍ය අපට ඊටාම කාලෝචිත, අපගේ සිත් සතන් වශී කරගන්නට පුළුවන් ඊටාම ගැඹුරු පණිවිඩයක් අප ඉදිරියේ තබන්නේ මේ සිරිකුරුසේ මංගල්‍යයේ දින. සුවිශේෂයේ පහදහන් වෙනවා දෙවියන් වහන්සේ ලෝකයට කොපමණ ප්‍රේම කළසේක්ද කීවොත් තමන් වහන්සේ එකම පුත්‍රයාණන් මෙලවට එවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ අදහ ගන්න සෑම දෙනාටම ජීවනය ලබන පිණිසය. උන්වහන්සේ අදහ ගන්න සෑම කෙනාටම ජීවනය දෙන්නට. ස්වාමීන් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා
අපට ප්‍රේම කළා, ලෝකයට ප්‍රේම කළා. අවසානයේ දක්වා උන්වහන්සේ ප්‍රේම කළනවා. උන්වහන්සේ ජීවිත පූජා කරනවා. කුරුසයේ මත තමාගේ ජීවිතය දානය කරනවා. ශ්‍රී කුරුසය අපගේ ජීවනයේ ගැලවීමේ ජයග්‍රහණේ ජීවිත ගමනේ සංකේතයේ බවට පත් වෙනවා. මෙන්න මේ නිසායි සුද්ධ කුරුසයට අපි වන්දනා කරන්නේ. උන්වහන්සේ තමන්ගේ ජීවිතය කුරුසය මත පිදීමත් සමගම අර කුරුසය පුදුමාකාර පරිවර්තනයකට ලක් වුණා. මෙන්න මේ නිසායි ස්වාමින් වහන්සේ කියන්නේ මම මෙලවට පැමිණියේ ඔබට ජීවනය දෙන්නටය, සපුරාම ජීවනය දෙන්නටය. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමයි. ආරම්භයත් අවසානයත් මමයි. වෙහස වෙන්නා වූද බර උසුලන්නා වූද සියල්ලෙනි මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි. ජීවනදායක පූපය මමයි. මා අදහගන්න සෑම කෙනෙක්ම කිසි දිනක මැරෙන්නේ නැහැ. ඔවුන් ජීවනයෙන් පිරෙනවා, ජීවිතයෙන් පිරෙනවා. ජීවනයේ ජයග්‍රහණේ කිතුණු ජීවිතයේ අඩිතාලම මුල් ස්ථානය සුද්ධ කුරුසේ මරණයට හිමි වෙනවා. නිකම්ම කුරුසේ සුද්ධ කුරුසයක් උනේ ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ මරණය හා උත්ථානයත් සමගයි. ප්‍රියාදර සදහැවතුනි, අද මේ මොහොතේ අපි සියලු දෙනාම කල්පනා කරන්නට උත්සාහ කරමු. අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ හැඩතල, අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ ස්වභාවය, අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ කුමක් විය යුතුද කියලා අපට ඊටාම පැහැදිලිව කියා දෙන්නේ දීවස ප්‍රසාදය. මේ දීවස ප්‍රසාදය තුලින් ඔබත් මමත් ලබා ගන්න ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය වගුරුවනු ලැබුවේ සුද්ධ කුරුසය තුල. ඒ ජීවනයේ නික්මෙන්නේ සුද්ධ කුරුසයෙන්. සුද්ධ කුරුසය අපගේ ජීවිතයේ ගමන හැඩතල ගැඹුර උස මහත, අපගේ ජීවිතයේ යා යුතු මාර්ගය, අපගේ වන්දනා ගමන කෙසේ ගත කළ යුතුද කියන එක පැහැදිලිවම අපට කියා දෙනවා. එම නිසායි සුද්ධ කුරුසයට අපි කවුරුත් වශී වන්නේ. මේක දැක්කහම අපට ස්වාමින් වහන්සේගේ මහා ජීවිත පරිත්‍යාගය මතක් වන්නේ. එම නිසා කුරුසය කියලා කියන්නේ නිකම් මේ ලී කෑලි දෙකකින් සැදුණු දෙයක් නොවේයි. ප්‍රියාදර සදහැවතුනි, මම සුද්ධ කුරුසය කියලා කියනකොට මම කල්පනා කරන්නේ ක්‍රිස්තියානි කතෝලික අපි හැම අවස්ථාවකදීම කල්වාරි කුරුසය ගැන කල්පනා කරන්නට ඕන. කල්වාරි කුරුසය කියලා කියන්නේ ඇයි මම? මේක ඉංග්‍රීසියෙන් ඊටාම පැහැදිලි. ඉංග්‍රීසියෙන් කියනවා cross. ඒ වගේම crucifix කියලා කියනවා. cross එහෙම නැත්නම් කුරුසයක් කියලා කියන්නේ නිකන් ලෑලි කෑලි දෙකකින් සදා ගන්න පුළුවන් දෙයක්. ඉංග්‍රීසි භාෂාවේ crucifix කියන එක අර්ථ දක්වන්නේ ස්වාමින් වහන්සේ මරණයට පත්වන උන්වහන්සේගේ සුද්ධ වූ ශරීරය කුරුසගත කරලා තිබෙන කුරුසය. ඒකට අපි කියනවා සිංහලෙන් කල්වාරි කුරුසය. කතෝලික ක්‍රිස්තියානි අපි හැම විටම හිස් කුරුසයක් දැස නොයි බලන්නට ඕන. කල්වාරි කුරුසය දෙස ස්වාමින් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට, උන්වහන්සේ ලෝකයට තමන්ගේ ජීවිතයේ අවසාන ලේ බිඳුව දක්වාම ප්‍රේම කළසේක. ඒ ප්‍රේමයේ සලකුණ සෑම විටම අපට මතක් වන්නේ අර ලෝක මිම්මානුව දුර්වලව ලේ වැගුරුණු, ඒ වගේම කටුවටුන්නක් දරාගෙන සිටින අර මියැදෙන උකුත් වෙන සුද්ධ වූ ස්වාමින් වහන්සේගේ සුද්ධ වූ ශරීරය කුරුසය මත අපි දකින අවස්ථාවේදී, එම නිසා අපේ පාසලේ, අපේ මන්සන්දියේ, අපේ ටවුන් වල, අපේ වාහනේ, අපේ ගෙදර, අපේ හැමතැනම අපි දකින්නට ඕන කල්වාරි කුරුසයක්. නිකන් හිස් කුරුසයකට වඩා ක්‍රිස්තියානි කතෝලික අපි කල්වාරි කුරුසය දෙස බලන්නට අපි උත්සාහ කරන්නට ඕන.
ඒ තුලින් තමයි අපිට අර කුරුසේ පන්නරේ ශක්තිය ජීවිත අභියෝග වලට මුහුණ දෙන්නට ජීවිතේ යථාර්ථය අපට කියා දීලා අපගේ ජීවිතේ මුහුණ දෙන අපේ ලෙඩ දුක් අපගේ කරකශ වේදනාත්මක අවස්ථාවන් අපගේ අදවැටීම් අපගේ ආර්ථික ප්‍රශ්න අපගේ අනිත් සමාජීය ප්‍රශ්න සහ අපගේ පවුල්වලට අපගේ මෙම ක්‍රිස්තියානි සංඝවලට අවශ්‍ය දේව ආශිර්වාදය ස්වාමින් වහන්සේ දෙන බව මතක් වන්න යන්නේ ඒකයි. ඒ කුරුසේ දෙස බලන සෑම මොහොතකම ප්‍රියාදර සදහැවතුනි කුරුසේ තිබෙන්නේ ජීවත් කරවන්නට. අපි ඒක පළඳිනවා ලස්සනට තියාගන්නවා ඒකේ වරදක් නැහැ. නමුත් කුරුසයක් ක්‍රිස්තියානි කතෝලික අපිට කුරුසේ බලය කියලා කියන්නේ ජීවත් වීමේ බලය. කුරුසේ සංකේතය කුරුසේ යථාර්ථය කුරුසේ සාර ධර්ම කුරුසේ අපට කියා දෙන ජීවිතය ජීවත් කරවන තැන තමයි ක්‍රිස්තියානි ශ්‍රාවකත්වය ආරම්භ වන්නේ. මොකද කුරුසයෙන් තුල ක්‍රිස්තුස් වහන්සේ ගැනත් ක්‍රිස්තුස් වහන්සේගෙන් තොර කුරුසයක් ගැනවත් කතා කරන්නට පුළුවන් කමක් කතෝලික ක්‍රිස්තියානි අපට පුළුවන් කමක් නැහැ. ඒක වෙන් කරන්නට බෑ. කුරුසය ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්කොලොත් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයෙන් වෙන්කොලොත් ඒක අපි අදහන සත්‍යතාවයන්ට පටහැඳි. ඒක දුර්මතයක්. ඒක අපගේ වේද සත්‍යතාවයන්ට පටහැඳි. ඒක අපේ ඇදහිල්ලට පටහැඳි. එහෙම ඇදහිල්ලක් ස්වාමින් වහන්සේ අපට කියා දීලා නැහැ. එම නිසා කුරුසයත් ක්‍රිස්තුස් වහන්සේත් බද්ධ වෙනවා වගේම මමත් ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධ වෙනවා වගේම කුරුසයත් මගේ ජීවිතයත් මගේ ජීවිත ගමනත් මගේ ජීවිතයේ අභියෝගයත් මගේ ජීවිතයේ දුක සතුට මේ සෑම දෙයක්ම කුරුසය හා බද්ධ වන්නට ඕන. අන්න එතන සැබෑ කිතුණු ශ්‍රාවකත්වය හට ගන්නවා. කිතුණු සාක්ෂි දැරීම පටන් ගන්නවා. ප්‍රියාදර සදහැවතුනි අද අපි භාවනා කරන දෙවන කාරණේ වන්නේ කල්වාරි කුරුසේ මත වැඩ සිටි දේව මාතාවන් ගැන. දේව මාතාව වහන්සේ කල්වාරි කුරුසේ පාමුල වැඩ ඉඳලා මේ ලෝකයේ සිටින සෑම කිතුණු ශ්‍රාවකයෙකුටම බලගත් අභියෝගයක් ඉදිරිපත් කළේ. ඒක ඔබටත් මටත් අප සෑම සියලු දෙනාටම බලවත් ලෙස බලපානවා. ප්‍රියාදර සදහැවතුනි මරිය වහන්සේගේ කුරුසේ ගමන ආරම්භ වුණේ එතුමිය දෙවියන් වහන්සේගේ සැලැස්මට එසේය කියලා කියපු දවසේ මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි නුඹකී වචනයේ ලෙට මට සිදු වේවා කියා කියූ මොහොතේ තමයි මරිය මාතාවන් සුදු කුරුසය තමන්ගේ කරපිටට ගත්තේ. ඇය මේ මොහොතේ සිට එදා කල්වාරි කඳුමුදුනේ කුරුසේ පාමුල වැඩ සිටින තාක් කල් ස්වාමින් වහන්සේටත් පෙර තම කුරුසය කරතබාගෙන ගමන් ගත්තා. මෙන්න මේක තමයි මරියතුමි අපට ඉදිරිපත් කරන අභියෝගය. ප්‍රියාදර සදහැවතුනි එතුමියගේ ජීවිතයේ මූල සිට අපි සුද්ධ සුවිශේෂයේ කියවුවොත් මේ බව ඉතා පැහැදිලිව අපි දකිනවා. මරියතුමි කුරුසයක් දරාගෙන ගියා කියලා සුවිශේෂයේ සඳහන් වන්නේ නැහැ. කෙලින්ම ඍජුව සඳහන් වන්නේ නැහැ. නමුත් සුද්ධ ගත්කරුවා සුවිශේෂකවරයා මේ වන්දනා ගමන ගැන මේ කුරුසේ දරාගෙන ගිය ගමන ගැන ඊටාම පැහැදිලිව සුද්ධ සුවිශේෂයේ ලියනවා. මොකක්ද ලියන්නේ? එක්තරා අවස්ථාවකදී මරියතුමි ගැන සුද්ධ ලූක්තුමා ලියනවා මරියතුමි සියල්ල සිත්හි නිදන් කරගෙන මෙනෙහි කළාය. මෙන්න මේක තමයි මරියතුමිගේ කුරුසේ ගමන. මොකක්ද මේ සියල්ල සිත්හි නිදන් කරගෙන මෙනෙහි කළාය කියලා කියන්නේ? ප්‍රියාදර සදහැවතුනි සුවිශේෂකවරයා මේක මෙහෙම ලියන්නේ විශේෂ කාරණාවක් ඇතිව. මෙනෙහි කළා සියල්ල සිත්හි තබාගෙන. ඒ කියන්නේ නිකම් පරාජිත ස්වරූපයක් නොවේ. මට වෙන කරන්නට දෙයක් නැහැ. ඉතින් සියල්ල ඉවසා දරා ගන්නවා මිසක්
වෙන මොනවා කරන්නද කියන එවැනි පරාජිත එවැනි ආකල්පයක් නොවේ මරියතුමී තුල ජනිත වුණේ. සියල්ල සිටි නිදන් කරගන්නවා කියන්නේ අනේ ඉතින් ඕන දෙයක් වෙච්ච දෙන් පුළුවන් තරම් මම ඉවසනවා කියන එකවත් නොවේ. සුද්ධ සුවිශේෂයේ ව්‍යවහාරයට අනුව සියල්ල සිටි නිදන් කරනවා කියන්නේ කෙනෙක් තමන්ගේ ජීවිතයේ අයිතිය දෙවියන් වහන්සේට බාර දෙන එකයි. කෙනෙක් දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතයේ අයිතිය බාර දෙනවා. තමන්ගේ ජීවිතය ස්පර්ශ කරන්නට දෙවියන් වහන්සේට ආරාධනා කරනවා. දෙවියන් වහන්සේට කැමති ආකාරයෙන් උන්වහන්සේගේ කාලය තුල තමාගේ ජීවිතය මෙහෙවන්නට අවසරයක් දෙනවා. තමන්ගේ ජීවිතේ පවරා දෙනවා. තමන්ගේ ජීවිත උන්වහන්සේගේ පාමුල තබනවා. ඔබ කැමති ලෙසින් ඔබට සුදුසු ආකාරයට ඔබට සුදුසු වේලාවකට ඔබට සුදුසු අවස්ථාවකදී මාගේ ජීවිතය මෙහෙවන්න. මේක මට අයිති නැහැ. මේක ඔබ වහන්සේට අයිති. මරියතුමගේ කුරුසේ ගමන මෙයයි. අපට ආරාධනා කරනවා සියල්ල සිත් නිදන් කරගෙන මේ ගමන යන්නට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉඩ සලසන්නට. අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේට ස්පර්ශ කරන්නට ආරාධනා කරන්නට. අපේ ජීවිතය අපට අයිති නැති බව දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගන්නට. මේ ජීවිතය සාර්ථක වන්නේ දෙවියන් වහන්සේ කැමති ආකාරයෙන් උන්වහන්සේට කැමති විදිහට උන්වහන්සේට අවශ්‍ය ආකාරයට මෙහෙවීමට ඉඩ සැලසීම ගැන කියලා අපි බහැපත්ව දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටීම. මේකයි කුරුසේ ගමන. මරියතුමීගේ කුරුසේ ගමන මේකයි. සෑම විට දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවීම. ඒක ලෙහෙසි නැහැ. අද ඒක අද සමාජයට වඩාත් කාලෝචිත වන්නේ මේ සමාජය තුල ඔබත් මමත් මරියතුමීගේ ශක්තිය තුල ජීවත් වෙනවා නම් මෙන්න මේ ගමනට වඩා වෙනත් ගමනක් නැහැ. කෙටියෙන්ම කියනවා නම් ඔබගේ මගේ ජීවිත කතාව දෙවියන් වහන්සේගේ අත්අකුරින් ලියන්නට උන්වහන්සේට ඉඩ හරින තැන තමයි කුරුසේ ජීවිතයේ ආරම්භය. කුරුසේ ජීවිතය අපි දකින්නේ. අපේ ජීවිතය දෙවියන්ට අයිති බව. ඒක දෙවියන්ට අයිති ආකාරයට ලියන්නට ජීවිත කතාව දෙවියන් වහන්සේගේ කතාව සැටියට ඔබටත් මටත් දෙවියන් වහන්සේට පවරන්නට පුළුවන් නම් මරියතුමී කුරුසේ පාමුල සිට අපට කියා දෙන විශේෂ බලගත් අභියෝගය මෙයයි. අපගේ ශක්තියක් එයයි. සියල්ල සිත් නිදන් කරගත් අය දෙවියන් වහන්සේ ඉදිරියේ ජයග්‍රහණය කළා. අනිවැනි ජයග්‍රහණයකට වරම් පතමු. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්ත සාන්තෝගේ නාමයෙන් ආමේන්. සියලු දෙනාම කරුණාවෙන් නැකර සිටිමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසාවද පෙනුනපන සියල්ලද මාදාන සියලු බැලි විශ්වාස කරමි. එකම දෙවියන් වහන්සේ කන්ද පුත්‍රයන් දෙකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. වහන්සේ සමකන ඥානනිකන් සේක වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේ නාලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක ජනතුන් අවුත්මාන ඥාන සමග එකම භාවන්තය උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කරගෙන සියල්ල මවුන් ලැබුවේ මිනිස් අපෝදේශාද අපගේ මුදේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් බසවනාලසේක. ශුද්ධාත්මන් වහන්සේගේ අනුභවයෙන් කන්නි මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවදුන් වහන්සේ අපෝදේශා පොන්ස් පිලාතුරේ කුරුසියට ගැසෙන ලැබ මරණය වේදනාවේද උකුත් වී තැන්පත් කරන ලැබුසේක. සුදෝලීද පරිදි උන්වහන්සේ තුන්දා උත්තානෝසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීතුන් මාළොන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මන්මාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයේ කෙලවරක් නොමැත්තේය. පියාණන්ගේ නා පුත්‍රයන් වහන්සේගේ නික්මන සමිදානම්
ජීවදායක කරනු ශුද්ධාත්මන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. ඔවන්සේ පියාණන් ක්‍රියාවන් සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වල මගින් කතා කළසේක. අපෝස්තලයන් එකම සුදු කතෝලික සභාව කෙරෙහි විශ්වාස කරමි. පෞගමාව සඳහා ප්‍රසාද ස්නාපනයක් අදහා ගනිමි. ආනමානුන්‍යමද මත් පැවෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. කුරුසේ බලය සවිය ශක්තිය තුල අප ජීවිත මෙහෙයවා ගන්නට වරම් ඉල්ලමින් අපි මෙසේ යාඥා කරමු. විශ්වාසිකින්ගේ ඇදුම් ඔබගේ පිළිතුර ජනතාව දාමින් පෝෂණය කිරීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය නොඅඩුව ලැබෙනු පිණිසද ජනතා සේවයට මුල්තැන දෙමින් තම ජනතාව වගකීම් නිසියරින් ඉටු කිරීමට අවශ්‍ය ප්‍රඥාව උන්ට ලැබෙනු පිණිසද ජේසුස් අමායකම ශක්තිය බව දකිමින් නිතර ආදර්ශමත් දිවිගෙවීමට අවශ්‍ය වරමන් ලැබෙනු පිණිසද මාගේ ශක්තිය බලය අත්දැකීමට අවශ්‍ය වර ප්‍රසාද නොඅඩුව ලැබෙනු පිණිසද
පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් අපි ආඥා කරමු. දෙවි ස්වාමීන් අපේ ඉල්ලූ දේව වහන්සේගේ සැලැස්ම අනුව වහන්සේට රිසි ලෙස කුරුසේ මත දීපිදු අපෝ ජීවනයෙන් පුරවාලු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ම අපට ලබා දුන මැනව